ආයිබෝවන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබ ගත යුතු නිවැරදිම ජනතා තීන්දුව කුමක්ද? ඒ වෙනුවෙන් ඔබව සමුද්දිත කිරීමයි අපේ අරමුණ. අදත් පාර්ලිමේන්තු ගේට් වැඩසටහනට ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් දෙදෙනෙක් එකතු වෙනවා. සුබදැසනක් චාම්බර. සුබදැසනක් දේශිකා. අපි හඳුනා ගනිමු කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. මුලින්ම ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක අතුල වෙළඳගොඩ මහතා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. හොඳයි අපි බොහොම සුබදැසනක් කියලා පිළිගන්නවා හම්බන්තොට නියෝජනය කරමින් එතුමා මිට පෙර දකුණු පළාත් සභාව නියෝජනය කළ ඔබතුමා. දැන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් දෙද්දී ජාතික ජන බලවේගයේ පාර්ශවයට බොහොම තද ප්‍රහාර ඉල්ල වෙනවා. අපි දැක්කා දෙපැත්තකින් තුන් පැත්තකින්ම 3% කොටසක් ඔබතුමාලට ඉන්නේ. ඒක තවදුරටත් අඩු වේ වීදිටි මහමැතිවරණයේදී මේ විදිහේ චෝදනා තියෙනවා. ඇත්තටම ජවිපේ පදනම ගත්තොත් එදා ඉඳලා ආපු ගමන ඇතුළතදී ඔබතුමාලා ඡන්ද අඩු කරගත්තද ඡන්ද වැඩි කරගත්තද? බොහොම ස්තුතියි තුමීට ඔබතුමාට සහ ජාතික රූපවාහිනී සියලුම කාර්ය මණ්ඩලයට අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ම ඉතින් මම හිතන්නේ ඔබගේ ප්‍රශ්නෙට මගේ ප්‍රවේශයක් විදිහට ගත්තොත් තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි මම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකෙක් විදිහට ජාතික ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායම නියෝජනය ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් සැලකුවාම හම්බන්තොට කියන දිස්ත්‍රික්කය ඓතිහාසික වශයෙන් අපේ රටේ ඒ සෑම ශ්‍රේෂ්ඨයක් එකම ගත්තට පස්සේ මේ තීරණාත්මක වෙනස්කම් කරපු දිස්ත්‍රික්කයක්. එතකොට දැන් අපි දන්නවා දැන් වමේ දේශපාලනය තුල ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ගත්තත් වැඩි බිමත් එක්ක බැඳිච්ච සෑහෙන කාලයක සිට මම හිතන්නේ ලොකු පදනමක් සහිතව අපි වමේ දේශපාලනයේ නිරත වෙලා ඇවිත් දැන් මේ වෙනකොට ගත්තොත් තිබෙන තත්ත්වය කියලා කියන්නේ ශාමර මහත්මයා ඇත්තටම මේ යුද්ධය අවසන් වුණා අපේ රටේ ප්‍රශ්නයක් විදිහට තිබුණා. ඊට පස්සේ නොඑක් දේශපාලනික වශයෙන් රට මුහුණ දීපු තත්ත්වයන් එක්ක ඒ ප්‍රගතිශීලී කොටස් අපි දන්නවා නොඑක් වර ඒවත් එක්ක විවිධ ගනුදෙනු කරන දැනපත් වුණා. ඉතින් මම හිතන්නේ එතෙන්දි ගත්තට පස්සේ අපි රට ඉස්සරහා තියාගෙන ඒ ජාතික න්‍යාය පත්‍රයකදී කටයුතු කරන්න ඕන ඒ වගකීම් සහගත දේශපාලන භාවිතාව මම හිතන්නේ අපි අරගෙන ඒ වගකීම අරගෙන කටයුතු කිරීමත් එක්ක මම හිතන්නේ ඔය ඔබ කියන ප්‍රශ්නෙත් එක්ක මැතිවරණවලදී ඡන්දවලදී මම හිතන්නේ ප්‍රතිස්ථාත්මක විදිහේ අඩු වැඩි වීම සිදු වුණා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ නැවත අපිට සකස් කරගන්න අසීරු වෙන්නේ නැහැ. මොකද අපි රට ඉදිරිපත් කරපු කාරණා දේශපාලන කාරණා තවමත් එලෙසම වළංගුව තිබෙනවා. ඉතින් ඒවා මම හිතන්නේ හෙට දවසේ රටේ ජනතාව අපි ගන්න ක්‍රියාමාර්ග මත මම හිතන්නේ අපි විශ්වාස කරමු අපිත් සමග මම හිතනවා මේ දේශපාලන ක්‍රියාමාර්ග එක්ක කටයුතු කරන්න දැන් මම හිතන්නේ වැඩි වැඩියෙන් එකතු වෙමින් ඉන්නවා කියන අපිට පේන්න තියෙනවා. ඔබතුමන්ලගේ සංශුද්ධ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රතිපත්ති වල වෙනසක් වෙලා තියෙනවද මේ මහමැතිවරණයේදී? නෑ. ඇත්තටම නෑ. ඒ කියන්නේ අපි පක්ෂයක් ලෙස ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයේ කියන කණ්ඩායමත් සමග අපි එකතු වෙන්නේ විවිධ අපේ රටේ උගතුන් බුද්ධිමතුන් ඒ වගේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය කතිකාචාර්යවරු ඇතුළු පරිසරවේදීන් කලාකරුවන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු අතිවිශාල පිරිසක් අපි කියන ප්‍රගතිශීලී කොටස් එකතු වෙලා තිබෙනවා රට මම හිතන්නේ මුහුණ දී තිබෙන ආර්ථික සමාජීය සංස්කෘතික ප්‍රශ්න ගණනාවක් බැට කරනවා. ඉතින් අපි ඒ සියල්ලක් එක්කම රට කොහොමද අපි හෙට දවසේ අනාගත පරම්පරාවට අපි කියන්නේ අපි ලෝකයේ සංවර්ධනය සම්බන්ධයෙන් කතා කරන අපි ඉන්න තැන. ඉතින් මේ සියල්ලත් එක්කම අපිට තියෙන ලොකු අභියෝග ගණනාවක් ජයග්‍රහණය කරන්න. මම හිතනවා ඒ සඳහා අපි සූදානම් වෙන්න ඕන කරන ඒ වටපිටාව මම හිතන්නේ සකස් කරගන්න වෙන්නෙම ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් දැක්මක් සහිත එවැනි ගමනකට මම හිතන්නේ සූදානම් වෙන එවැනි කණ්ඩායමක් සමග. ඉතින් එවැනි පිරිසක් තමයි ජාති ජන බලවේගය කියන වේදිකාවට ඇවිත් මම හිතනවා හෙට දවසේ මේ මාතෘ භූමියේ වගකීම බාර ගන්න මම හිතන්නේ අපි එක්ක කටයුතු කරමින් ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තුන්වන බලවේගය සාමාන්‍යයෙන්. නමුත් ඒ තියෙන ආකර්ෂණය අඩු වෙලා තියෙනවා කියලා ඔබතුමාලට හිතෙන්නේ නැද්ද දැන්? නෑ ඇත්තට මෙහෙමයි දැන් කාලෙන් කාලෙට දේශපාලනය කියන එක අපි දන්නවා ඒකේ මේ හැසිරීම චලනයන් වෙනස් වෙනවා. මොකද දැන් අපි දන්නවා ලෝකෙ මුල දෙන ප්‍රශ්න තිබෙනවා. ඒකට ජාත්‍යන්තරව ජාතිකවත් ඉතින් අපි අනිත් පැත්තෙන් ගත්තත් අපි දන්නවා දැන් ලෝකේ වෙනස් වීමත් එක්ක අපිත් ඒ නවීනත්වයට ගමන් කරන්න ඕනේ. ඒ නවීනත්වය අත්වල බැඳ ගන්නට ඕනේ. අවශ්‍යයි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි වෙන කිසිම දෙයක් එකතැන තියෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ වෙනස්කම් සහිතව දැන් අපි අපේ දේශපාලනික ක්‍රියාමාර්ග අපේ
ඉතිහාසය ඉගෙන ගත්තොත් එහෙම ඔබ දන්නවා අපි කතා කරලා තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ රට මීට වඩා හොඳ තැනකට යහපත් තැනකට අරගෙන යන්නට අවශ්‍ය කරන මූලික වශයෙන්ම අපි විශ්වාස කරන්නේ ඇත්තටම අවශ්‍ය කරන නිශ්චිත වැඩපිළිවෙල. එතකොට ඒ මත තියෙන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ඇතුළතදී ඔබතුමාලා තාමත් ඉන්නේ ඔබතුමාගේ වෙනස් වෙන්නට ඕනේ දේශපාලන දවස් වෙනස් වෙනවා. හැබැයි ඔබතුමාලා තාමත් අධිරාජ්‍යවාදී සටන මූලික කරගෙන ඉන් පස්සේ රට ගොඩ නැගීම කියන ප්‍රතිපත්ති ඉන්නවා. ඒවා යාවත් කාලීන වෙලා තියෙනවා ඒ ප්‍රතිපත්ති. ඔය ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපිට එහෙම අවස්ථාවන් ඉතිහාසයේ හමු වෙනවා අපිට එවැනි සටන් පහට සහිත දේශපාලන ක්‍රියාමාර්ගවලට යන්නට අපිට එවැනි සටන් වලට මැදිහත් වෙන්නට ඒ සඳහා වෙච්ච ක්‍රියාමාර්ගවලදී පෙරමුණ අරගෙන කටයුතු කරන සිද්ධ වෙනවා. අපි එහෙම ක්‍රියාව නගු පක්ෂයක්. සමහරක් දේවල් තියෙනවා ජවල් මහත්මයා ඇත්තට මේ අපි රට ඉස්සරහින් තියාගෙන ගත්ත සමහර දේශපාලන තීන්දුව රටට වාසිදායක වෙලා තිබෙනවා. නමුත් පක්ෂයක් ලෙස අපිට යම් යම් පසුබැසීම් එවැනි වෙච්ච පාඩු තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ මම හිතන අපිට ඒ අපි ගත්ත ඉතිහාසය ගත්තොත් ක්‍රියාමාර්ග හරහා බැලුවත් අපි විශ්වාස කරන 94න් පසුව ඔබ කියන ඇතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල අපි පාර්ලිමේන්තුවට පළාත් සභාවට ප්‍රාදේශ සභාවට අපි මහජන නියෝජිත විදිහට අපි ඇවිත් තෝරාගත්තු දේශපාලන මාවත හරහා මේ රටේ අපි දන්නවා ඒ ආයතන අපි නියෝජනය කරමින් කොහොමද කටයුතු කරලා තිබෙන්නේ කියලා. ඒ නිසා ඒ මහජන නියෝජිතයා කියන කෙනාගේ භූමිකාව ගත්තොත් එහෙම අපි හරියට මම හිතන්නේ ඒ ඡන්දදීප ඡන්දදායකයාගේ නැත්නම් රටේ ඒ පුරවැසියාගේ ඒ ආකල්ප මම හිතනවා අපි ඒ බලාපොරොත්තු අපි කිසිවක් මම හිතන්නේ එහෙම හැලු කරලා කඩ කරලා කටයුතු කරපු පිරිසක් නෙමෙයි. ඉතින් විශ්වාසය සහිතව මම හිතන්නේ ඉතින් එවැනි ඕනෑම සටනක් ජාතික වශයෙන් වැදගත් නම් ඒක රටට වැදගත් නම් මම හිතන්නේ අපි එතන හිට ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කොන්දේසි විරහිතව මම හිතන්නේ රට වෙනුවෙන් අපි මේ කැපකිරීම කරපු දේශපාලන ව්‍යාපාරයක් ඉතිහාසයේ පවතින හෙට වුණත් මම හිතන්නේ අපිට කිසි පැකිලීමක් නැහැ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ මොහොතේත් අපි අරගලේ තිබෙන්නේ. ඉතින් අපිට දැන් වෙන කිසි ප්‍රශ්නකුත් නැහැ. මම හිතන්නේ අපිට තියෙන්නේ යුද්ධය කියන එක අපි අවසන් කරගෙන ඉන්පසු මුහුණ දීපු නොඑක් තත්ත්වයන් යටතේ අපිට සංවර්ධනය කියන එකේ අපි මේ කතා කරන නිරන්තරයෙන් කතා කරන මේ ඉලක්ක සංඛ්‍යා දත්තවල දැන් ඉර වෙන්නේ නැතිව සැබෑ සංවර්ධනයක් සහිතව කොහොමද රටක් ගොඩනගන්නට කරන කැපකිරීමේදී කියන්නේ රටේ නායකත්වයේ දේශපාලන නායකත්වයේ ඉතින් ආර්ථික දැක්ම සමාජීය සංස්කෘතික වශයෙන් රටක් අරගෙන යන්නේ කොහොමද කියන එක අදාළ කරන මම හිතන්නේ එවැනි විශාල පිරිස් මම හිතන්නේ අපේ වේදිකාවට ඇවිත් තිබෙනවා. ඉතින් මාලිමාව ලකුණ යටතේ අපි විශ්වාස කරන ජාතික ජනබලවේගයේ කණ්ඩායම ශක්තිමත්ව හැම දිස්ත්‍රික්කයකින්ම දැන් අද ඔබ දකිනවා මේ ජනතා මිත්‍ර පෙරමුණේ කොටස් කරුවෙක් විදියට ඉඳගෙන නම් මේ ප්‍රගතිශීලී කාර්යතාව වෙනුවෙන් තමයි අපි දැන් කරුණු කියමින් මැතිවරණදී අපි පාර්ලිමේන්තුවට විශාල බලයක් ඒ කියන්නේ ප්‍රබල ජනවරමක් අපි ඉල්ලා හිටින ප්‍රබල නියෝජනයක් අපි ඉල්ලා හිටින්නේ ඒ අනුව තමයි. ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් වසර ගණනාවක් කටයුතු කරා. ඒ කාර්යභාරය ගැන අපි සඳහන් කරමු. ඔව් මම මුලින් දේශපාලනික වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2002 වසරේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් තමයි මන්ත්‍රීවරයෙකු විදිහට මුලින්ම තේරීපත් වෙන්නේ. ඉන් පසුව 2004 තිබුණු දකුණු පළාත් මැතිවරණය තමයි මම මුලින්ම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවේ නියෝජනයක් සහිතව අපි මන්ත්‍රීවරයෙක් බවට තේරීපත් වෙන්නේ. නැවතත් ආයි ගිය තිබුණු පහුගිය පළාත් මැතිවරණය මම නැවත තේරීපත් වුණේ වසර 10ක් මම කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඇත්තටම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ සියලුම ප්‍රශ්න ගැටලු යෝජනා අපි පහුගිය මම නියෝජනය කරපු කාලයත් අපේ කණ්ඩායමත් ගත්තොත් එහෙම අපි නිරන්තරයෙන් අපි යෝජනා අදහස් ලිපි ඒ වගේම අපි විවාද මිසියල්ලක්ගෙම අපි කාර්යභාරය අපි ඉෂ්ට කරලා තිබෙනවා හම්බන්තොටේ දකුණු පළාත් සභාවේ මේ මහජන නියුත්තේ කාර්යය. ඉතින් මම හිතනවා හොරකම වංචාව දූෂණයට ඒ වගේ මේ එරෙහි වෙමින් සහ සාධන යෝජනා ඉදිරිපත් කරමින් අපි මම හිතනවා අපේ සහයෝගය අපි ලබා දීලා තිබෙනවා. රට නිවැරදි දිශාවට රැගෙන යන්න ඒ ජනතාවගේ උමනාවන් වෙනුවෙන් ඇත්තම විපක්ෂයේ කාර්යභාරය අපි හිටපු කාලෙත් අපි ඉෂ්ට කරලා තිබෙනවා හරියට. හම්බන්තොට දිස්ත්‍රික්කය කියන්නේ ඔබතුමාලට හොඳ ඡන්ද පදනමක් තියෙන තැන. ඔබට මතකයි තිස්ස මහරාම ප්‍රාදේශ සභාව ඔබතුමාලා ජයග්‍රහණය කරලා ඒක හොඳම ප්‍රාදේශ සභාව මට්ටමට ගෙනියනවා. ඊට පස්සේ අපි දකිනවා දැන් ගලපති මහත්තයා මන්ත්‍රී නියෝජනයක් විදිහට පැමිණෙනවා. ඔබතුමාලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකුත් මීට පෙර පාර්ලිමේන්තු හිමි වෙලා තිබුණා. ඒ ඡන්ද පදනම රැකගන්න හම්බන්තොට මේ පාර හැකි වෙයි කියලා විශ්වාස කරනවද? ඔව් දැන් ඔබ කිව්වා වගේ දැන් තිස්ස මහරාම ප්‍රාදේශ සභාව මම හිතන්නේ
අපි බලය හොබපු අවස්ථා දෙකක් තිබුණා. ඉතින් අපි පළවෙනි වතාවට අපි ප්‍රාදේශීය භාවක බලය අරගෙන අපි ප්‍රාදේශීය භාවයෙන් කරන කාර්යභාරය අපි කොහොමද කියන එක මම හිතන්නේ මුල්වරට රටට මම හිතන්නේ ආදර්ශයක් විදිහට අපි කරලා පෙන්නුවා. ඉතින් අපි මේ ප්‍රතිඵලයත් සමග දෙවෙනි වතාව අපි තව മന്ത്രി දුරයක් සමග වැඩි ඡන්ද 3000කට වඩා වැඩි ප්‍රමාණයක් අරගෙන තමයි අපි දෙවෙනි වතාවට ජයග්‍රහණ තිස්ස මහරජ සභාව. ඉතින් අපි දන්නවා ඒක අපේ රටේ පළාත් පාලන ඉතිහාසයේ විශේෂයක් බවට පත් වුණා මේ සභාවක කාර්යභාරය කියන එක. එතකොට අපි ඒ දීප ආදර්ශයත් එක්ක ඔබ දන්නවා ඊට පසුව කොමසාරිස් පාලනය ඉතින් තිබුණු දේශපාලනිකාර්ය මැදිහත් වීමෙන් කිසිදු හේතුවක් නැතිව ඇත්තටම ඒක උදුරලා ගන්නවා. ඉතින් එතෙන් සිට ගත්තොත් එimhe අදත් තිස්සමහාරාමේ ජනතාව දන්නවා කොහොමද තිස්සමහාරාම ප්‍රාදේශීය භාවයෙන් යෙදෙන්න ඕන පහසුකම් ඒ කොහොමද පොදු ජනතාවට අපි පාටපක්ෂ නෙමෙයි පොදුවේ අපි කොහොමද ජනතාවගේ අතට ගලාගෙන අපි සැලැස්සුවේ කියලා. ඒ නිසාම ඊටාම කාර්යක්ෂම ඒ වගේම ඵලදායීතාවය ඉහළින් තියාගත්තු ජනතාව සත්‍යයක් හොරකම් කරන්නේ නැතුව විශ්වාසය රකිමින් ඒ සියල්ලක්ම ප්‍රාදේශීය භාවක කටයුතු කරන්නේ කොහොමද කියන එක මම රටට මම හිතන්නේ අපි ඒකම අපිට ලැබිච්ච සභාව අපි පෙන්නවා. ඉතින් මම හිතනවා නැවත චමර මහත්මයා දැන් ඔබ අහන ප්‍රශ්නේදී තියෙන්නේ හම්බන්තොට ජනතාව ඉන්නවා. කිසි වෙනසක් නැහැ. නමුත් ඔවුන් දියුණු කාලයක් තිස්සේ පෙරණ ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ පවතින පාලනයන් එක්ක ඔවුන් නිරන්තරයෙන්ම ගැට ගැහෙනවා. මොකද තමන්ගේ ප්‍රශ්න උත්තරයක් හොයාගන්න. ඉතින් සංවේදී ප්‍රශ්න මම හිතන්නේ එකක්වත් අපිට විසඳුණු බවක් පේන්නේ නැහැ. මොකද දැන් සංවර්ධනය කියන අතර ඇහුවොත් එහෙම දැන් අපිට තියෙනවා වරායක් තිබෙනවා, ගුවන්තොටුපළක් තිබෙනවා, දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා තියෙනවා, රෝහල් තියෙනවා, ඊට පස්සේ අධිවේගී පාරවල් තියෙනවා, මල්වතු තියෙනවා, ජාත්‍යන්තර ක්‍රීඩාංගන තියෙනවා. ඉතින් ලොකු හිරගෙදරක් තිබෙනවා. නේද? මේ සියල්ලක් එක්කම ගත්තොත් එහෙම ඔබ දකින්න ඇති ගියොත් එහෙම මේ පාරවල් දෙපස අපි ගත්තොත් එහෙම සංවර්ධනය අපිට උඩින් පේනවා තමයි මේ විශාල ව්‍යාපෘති විදිහට අපි කරගෙන තිබෙනවා. නමුත් ලෝකේ ණය අරගෙන අතිවිශාල මුදල් මේවට යට කරමින් හැබැයි ඒ ප්‍රතිඵලය ගත්තොත් එහෙම තියෙන්නේ ඇත්තටම හම්බන්තොට ජනතාවගේ ජීවිතය ගත්තොත් එහෙම තිබුණු තැනම තමයි. ඒ පාරවල් දෙපැත්තේ ගත්තොත් ඔබ මගදී යදි දකින්නවා. ඉතින් ජූල් ගෙඩ ටිකක් තියාගත්තු, ජූල් ගෙඩි ටිකක් තියාගත්තු, අනෝල ගෙඩියක් තියාගත්තු. නැත්නම් ලුණු පැකට් 4ම 100යි කියලා කියන සාමාන්‍ය එදා හිටපු පාරේ තැඹිලි කපන කෙනාම තමයි අද දකින්න ලැබෙන්නේ. නමුත් උන්ගේ ජීවිත ඊට වඩා උසස් වෙලා අපි කියන සංවර්ධනයේ මොකක් හරි සීමාවට ළඟා වුණු බව අපිට පේන්නේ. මොකද අපි ගම්බිම් වල ජීවත් වෙන අය. ඉතින් ඇත්තටම අපි ගම්බිම් වල ඇවිදින අය. ඉතින් නිරන්තරයෙන් ජනතාව කටයුතු කරන අය. ඉතින් උන්ගේ ප්‍රශ්න, උන්ගේ ගැටලු මේ සියල්ල අපි දකින අය. ඉතින් අපි සංවේදීව අරගෙන මේ මහජන නිවිත ආයතන අපි ගිහිල්ලා අපි ඉදිරිපත් කරගෙන මේකට විසඳුම් හොයන්න අපි අරගල කරන අය. ඒ නිසා ඒ ජනතාවගේ විශ්වාසය මත අපිට දීපු අපි හැම අවස්ථාවකම ඉතින් ඇත්තටම මේ සංවර්ධනය වෙනුවෙන් පෙන්නන නැත්නම් සංවර්ධනයේ පෙන්නන සීමාවට එහා ගියපු යට තියෙන දුක කියන්නේ පානීය ජලය ගත්තොත් දැවැන්ත ප්‍රශ්නයක් දිස්ත්‍රික්කේ. දැන් වැසිකිලි නැති 20000ට වඩා ඉන්නවා කියලා සාමාන්‍ය මහිතේ පහුගිය කාලේ මොකද මම කියන්නේත් ඇත්තටම දැන් මේ මැතිවරණ සමයක්. ඉතින් ඇත්තටම අපි දන්නවා මේ වැසිකිලියක් නැහැ, වැසිකිලියක් හදාගන්න කියන තැනට මොකක් හරි ෆෝම් කොලයක් බෙදලා දැන් මේ වැසිකිලිය හදාගන්න දැන් අවුරුදු ගානක ඉඳලා අපේ දිස්ත්‍රික්ක ඡන්දදායකයා මම හිතන්නේ එන හැම ඡන්දෙකදීම ඒ අපේක්ෂකයින්ගේ පිටිපස්සේ යනවා. ඉතින් නමුත් ඒ වැසිකිලි තම හදාගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් ඇත්තට ගත්තොත් එහෙම පොදුවේ ගත්තොත් එහෙම ජනතාව පෙළෙන ප්‍රශ්නවලට ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් අපිට පේන්නේ නැහැ මේ තිබුණු පාලනයන්ගෙන් ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි දායකත්ව රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන එවැනි වෙහෙස වෙන මිනිස්සු විදියට හැම පැත්තෙම මේ ලොකු දායකත්වයේ සපයන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවියා, දීවරයා, ඇත්තටම කම්කරුවා, ව්‍යවසායකයා ඇතුළු මේ අතිවිශාල පන්තියක් ඉන්නවා ඇත්තටම මේ සංවර්ධනයේ දායකත්වය දෙන්නේ නැති. උන්ගේ ජීවිතය උසස් වෙන තැනට අපි දකින්නේ විධිමත් වැඩපිළිවෙලක් එවැනි තප්පරයක් ඔබතුමා දෙන්න අපි ඉක්මනට වෙලාව බලමින් ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි බට්ල විතින් දිස්නි දෙන්න සෝදන්න. හොඳයි. උත්තර අවසන් කරන්න පුළුවන්. එතකොට මම හිතනවා ඒතර චාමද අපිට තියෙන්නේ
දැන් හම්බන්තොට කියලා කියන්නේ දැන් ලංකාවේ දැන් අපි ගත්තොත් භූමිය ගත්තොත් සුවිශේෂ භූමියක් වෙන්නේ මොකද වලවේ ගංගාව ලංකා ප්‍රධාන ගංගා හතරෙන් එකක් දිස්ත්‍රික්ක මැද්දෙන් ගලාගෙන යනවා. ඔබතුමාලා දේශපාලන ඔබතුමා පළාත් සභාව හිටියා ඔබතුමාලා ප්‍රාදේශීය සභාවක් තිබ්බා. ඒ වෙලාවේ මේ කියන ප්‍රශ්න වලට සාධාරණ විසඳුමක් යම් තාක් දුරකට හෝ දෙන්න හැකියාවක් ලැබුණාද ඔබතුමාලා? අනික ඔබතුමාලා යහපාලන රජයත් එක්ක සහයෝගයෙන් වැඩ කළේ. ඒ කාලය තුල පවා සහයෝගයක් ලැබුණේ නැද්ද හම්බන්තොට දිස්ත්‍රික්කයට? ඔව් මම හිතන්නේ දැන් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දීලා තිබෙනවා මොකද යහපාලන රජය කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ රටේ ජනතාව දන්නවා දැන් ඇත්තරම ඒ ක්‍රියාකලාපයන් එක ගත්තොත් එහෙම තිබුණු පාලනයන් ඉවත් වෙලා අපිත් විශ්වාස කර ඇත්තරම යහපාලන රජයත් එක්ක මීට වඩා සංවර්ධනය වෙනුවෙන් බලාගෙන හිටපු ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ උන්නතිය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරයි කියලා. හැබැයි අපි විපක්ෂ නියෝජනය කරමින් අපිට උන්නේ කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. හැබැයි අපි සාධනීය ලෙස විවේචන සහ අපේ යෝජනා ඉදිරිපත් කරගෙන උත්සාහ කරා පළාත් සභාවේදීත් අතර පාර්ලිමේන්තු නියෝජනය කරලා අපේ නිහාල් ගලප්පත්ති සහෝදරයා මේවර අපේ ජාතික ජන බලවේග කණ්ඩායමේ නායක සහෝදරයා. ඉතින් මම හිතනවා පාර්ලිමේන්තුව තුලත් මම හිතන්නේ හඬ දිස්ත්‍රික්කෙ නැගුවා. නමුත් ඔබ දන්නවා අතරමඟදී මොකද උනේ කියලා. ඉතින් හොරු අල්ලනවා නේද? නොඑක් දේවල් කියමින් දූෂින් දඩුවම් දෙනවා කියලා ඇවිල්ලා අපි දැක්ක අවසානයේදී අද මොකද අත්දලා තියෙන තත්ත්වය කියලා. ඒ නිසා රටේ අපිට නොඑක් පාලනයෙන් ගැන අපිට කතා කරන්න පුළුවන් සාපේක්ෂ සංසන්දනය කරමින්. නමුත් අපි විශ්වාස කරන්නේ අපේ රටේ 48න් පස්සේ නිදහසෙන් පසුව අපේම වැඩපිළිවෙලක් සහිත මොකක් හරි අපිට ලෝකෙ ඉස්සරහට නිෂ්පාදනය මූලික කරගත්තු නැත්නම් අපේ මානව සමාජයේ නැත්නම් මානව සම්පත මූලික කරගත්තු ඉලක්ක සහිත දැක්මක් සහිත එහෙම වැඩ කරමින් අපිට ගමන් කරපු ආණ්ඩු ඉතිහාසය අපිට හමු වෙන්නේ නැහැ. ඒ නිසා රවටා ගැනීමකින් නැත්නම් මොනවා හරි කෙටි කාලෙ වශයෙන් මොනවා හරි දේවල් පෙන්නලා ඒවයි ගොදුරු බවට පත් කරගත් ජනතාවට පෙන්නන ඔය මැජික් වගේ දේවල් ඇරෙන්නට සැබෑ සංවර්ධන වෙනුවෙන් අපි විශ්වාස කරන කිසිම ආණ්ඩුවක් තාම අපේ රටේ ක්‍රියාත්මක වෙලා නැහැ, වැඩ කළා නැහැ. එහෙම දැක්මක් තිබිලා නැහැ, එහෙම වැඩ පිළිලක් තිබිලා නැහැ. ඒ නිසාම දැන් මේ මැතිවරණයට අපිට බැලුවත් අපිට පේන තියෙන්නේ පරණ වැඩේම තමයි. ඉතින් පරණ විදියටම තමයි ඇවිත් නැවතත් ෆෝම් කොලයක් දීලා මොනවා හරි ටකරන් කොළ දෙකක් දීලා මොකක් හරි ආපු නැවත ඔය සිමෙන්ති කොට දෙකක් දීලා නැවත ඔය සම්පෝෂ ගුලියක් හරි කමක් නැහැ පෙන්නලා. ඉතින් මේ අවුරුදු ගණන් මොකද මම කුඩා කාලේ පවා දැන් මම පොඩි ළමෙක්ව ඉන්න කාලේ පවා හිටපු ඇමතිවරු දිසා ඇමතිවරු ඒ වගේ නොඑක් හිටපු ඇමතිවරු මේ මැතිවරණට ඉදිරිපත් වෙනවා. ඉතින් අපි දන්නවද අපිට බැලුවද අවුරුදු 50 60 පාර්ලිමේන්තුවේ හිටපු අය හම්බන්තොට. නමුත් ඇතර ගත්තොත් එම ඔබ දන්නවා ලංකාවේ දිස්ත්‍රික්ක 25න් දුප්පත්ම දිස්ත්‍රික්ක 6 7 අතරට ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්ක ඇතරම නම් වෙනවා. හොඳයි. දැන් අර උදේශික අහපු ප්‍රශ්නෙටම සම්බන්ධිත කාරණයක් මේක. ඔබතුමාලා නායකයාට චෝදනාවක් කියලා වෙනවා මේ රතු අලි පැටියයි කතාව කියනවා අනුර කුමාර දිසානායක සහෝදරයාට. දැන් ඇත්තටම එක්සත් ජාතික පක්ෂ පාර්ශව කරුවෙක් ඔබතුමාලා පෙර යහ පාලන ආණ්ඩුවේ කාලෙදී අත්අඩංගුවට ගන්න ඕනේ කවුද කියලා ඔබතුමාලා තමයි යෝජනා කළේ වගේ චෝදනා තියෙනවා. මේක බරපතල චෝදනාවක් වුණා. බිම් මට්ටමේ ජනතාව අතරත් මේ ආකාරයේ චෝදනාවක් ඔබතුමාලාට තියෙනවද? නෑ මෙහෙමයි චාමර. ඇත්තට අපි දන්නවා අපේ රටේ ජනමාධ්‍ය විශේෂයෙන් මම කියන්නට ඕනේ ජනමාධ්‍ය තමයි අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජනමතය ඇත්තටම නිර්මාණය කරන්නේ. මොකද ඔවුන්ගේ ජීවිත අපි දන්නවා එහෙම සතුටක් නැති ජීවිතනේ අපේ ගම්බිම්වල අය ගත්තොත් උදේ පටන් ගත්තට පස්සේ රැ වෙනතුරු කමතේ නැත්නම් කුඹුරේ වැඩ කරමින් තමන්ගේ ඔයිපලේ වැඩ කරමින් එතෙන් සිට ගත්තොත් සීලුම තමන් නිලන කාර්යයන් නිලෙමින් ඇත්තටම ඔවුන් අනවරත මේ අරගලේ ගෙදෙනවා තමන්ගේ ජීවිතය මේ පවත්වාගෙන යන්න. ඉතින් අපි දන්නවා එදා වගේ නේද අති සංකීර්ණ සමාජ වටපිටාවක අපි ඉන්නේ. ඉතින් වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ අපි මේ බඩු භාණ්ඩ වලින් අපි සෑහෙන ඒවා හඹා යමින් ඒවට හසු වෙමින් ඇත්තටම දැන් ඒ අරගලයත් එක්ක ඒ ජනතාවට ඒ විවේක බුද්ධිය ඒ සතුට ඒ සැනසීම කියන එක අහිමි වෙලා තිබෙනවා. ඒ නිසාම දැන් පොතපත කියවන නැත්නම් අපි විශ්වාස කරනවා කලා නිර්මාණයේ රස විඳින ඒ යහපත් වූ පුරවැසිය නිර්මාණය කර ගැනීමේ ප්‍රශ්නෙට අපි මුහුණ දීලා තිබෙනවා. ඒ නිසාම වුන් දැන් අපිට පේනවා දැන් හම්බන්තොට ඇත්තටම උදන්නවා දැන් බැද්දේගම පොත ලියුණා. එතකොට දැන් ලෙනර් මුල්ෆ් කියන අපේ හිටපු නිසාපතිවරයා. ඉතින් ඒ කියපු ගම වෙනස් වුණාද? ඇත්ත හැබැයි සිලින්දුල නෑ තමයි. හැබැයි සිලින්දුල නැති වුණාට ඒ වර්ගයේමයි ඉන්නවා. හැබැයි වෙනසකට තියෙන අර මං කිව්ව අර ව්‍යාපෘති වරාය ගුවන්තොටුපළ අපිට පේන ලොකු පාරවල් තියෙනවා. හැබැයි ඒ සිලින්දුලාගේ මේ අත්වලදී ණය වෙච්ච ණයෙන් බර වෙච්ච මිනිස්සුන්ට ලොකු ෆෝන් එකක් දීවෙනවා.
ලොකු ෆෝන් එකක් තිබෙනවා. හැබැයි ජන ජීවිතයේ අඟලක්වත් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඔවුන්ගේ අපි දන්නවා මේ අපි කියන්නේ සාමාන්‍ය විචාර බුද්ධිය. ඉතින් මම කියන්නේ ජනතාවකින් අපි විශ්වාස කරනවා එවැනි සබුද්ධි ජනතාවක්, එවැනි පුරවැසි කාර්යභාර තේරුම් ගත්තු ජනතාවක් මං හිතන්නේ අපිට නිර්මාණය කරගන්නට ඕනේ. අපි ඒ වෙනුවෙන් තමයි අපි සෑහෙන සමාජ ව්‍යාපාරයක් විදියටත් දේශපාලන ව්‍යාපාරයක් විදියටත් අපි පක්ෂයක කටයුතු කරමින් පවා අපි උත්සාහ කරේ. නමුත් දැන් ඔබ අහු ප්‍රශ්නය තුල තිබෙන්නේ එහෙම එකකට වඩා අන්නර නිර්මාණය කරන මත සහ ඒ අවස්ථාවේදී දේශපාලනය විසින් හැමතිස්සෙම මේ කඳුරුවට බෙදා ගැනීම සඳහා ඒත් ඔවුන් හදන මත තිබෙනවා. ඒ මත මං හිතන්නේ ඒවා පරායට පත් කරගන්න, ඒවා අපිට සමනය කරගන්න තරම් වෙච්ච තවම මොකද අපි ඒ සඳහා අපේ ක්‍රියාත්මක තිබුණොත් ඔබ දන්නවා මේ ජනමාධ්‍ය සහ අනිකුත් සීලුම් ප්‍රචාරණයන් ටිකක් ඉස්සරහින් තිබෙනවා. ඒ සඳහා අපි ශක්තිමත් වැඩපිළිවෙලක් එක තමයි ජාති ජන බලවේගය අපි ඇවිත් තිබෙන්නේ මාලිමා ලකුණ යටතේ. ඉතින් මම හිතන්නේ රට හැදීම, මේ රට ගොඩනැගීම, ඒ වගේම රට මේ යන තත්වයෙන් මුදාගෙන නිවැරදි මාවතක රැගෙන යාමේ සියලු වගකීම් මම හිතනවා හෙට දවසේ මාලිමාව ලකුණ යටතේ අපිට ජාති ජන බලවේගයට මම හිතන්නේ පැවරී තිබෙනවා. ඉතින් ඒ කාර්ය වෙනුවෙන් අපි මම හිතන්නේ වැඩ කරද්දී අපි විශ්වාස කරන ඒ රැවටීමි දිශාවට ගිය මුලාවට වැටිච්ච, ඒ වගේම මේ අගාධයේ පතුලට යමින් තිබෙන මේ රටේ පුරවැසියාගේ ඒ ජීවිතේ වඩා යහපත් හොඳ තැනකට රැගෙනීමේ ඒ කාර්ය වෙනුවෙන් අපේ කාර්යය අපි ඉෂ්ට කරමින් තිබෙනවා. හොඳයි. අවසන් මිනිත්තු 3 අපිට තියෙන්නේ. ඔබතුමාට අවස්ථාව තියෙනවා හම්බන්තොට ජනතාවට කතා කරන්න. ඔව්, ඇත්තට මට කියන්න තිබෙන්නේ දැන් මේවට මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයේ විදියට අපි අපේක්ෂක 10 දෙනෙක් අපි ඉදිරිපත් වෙනවා. අපේ හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල ගලපති සහෝදරයාගේ නායකත්වයෙන්. ඉතින් මම හිතනවා මේ රට මේ මොහොතේ තියෙන තැන ගත්තොත් අපි කවුරුත් දන්නවා ට්‍රිලියන 11ක අතිවිශාල විදේශ ණයක් අපිට ගෙවන්නලා තිබෙනවා. නමුත් මේ ට්‍රිලියන 11ක මුදලක් අපි අරගෙන අපි වත්කම් නිසා අපි උත්පාදනය කරගෙන තිබෙන අපි දේවල් බැලුවොත් අපිට පේන්න තියෙන්නේ ට්‍රිලියන 1.6ක වගේ මුදලක් තමයි අපි ඉතින් යොදවලා තියෙන්නේ. ඒ නිසා අපිට තේරෙන ඉතුරු මුදල් වලට මොකද උන්නේ? ඒ නිසා මේව වතුරේ ගහගෙන ගියාද? නැත්නම් මේව කාගේ ළඟටද ගියේ? ඒ නිසා මේව අපි පොඩු ජනතාවට ගෙවන්නට ඕනේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි ගොවීන්, දීවරයින් සහ මේ රටේ වැඩ කරන අතිවිශාල පිරිසක් වෙච්ච මේ ව්‍යවසායකයන් ඇතුළු හැමෝම මම හිතනවා බුද්ධිමතුන් මේ සියලු දෙනාම දැන් ජාතික ජන බලවේගය මාලිමා ලකුණ යටතේ අපි ඉදිරිපත් කරන කණ්ඩායම, විශේෂයෙන්ම පහුගිය අපි ගත්ත පාර්ලිමේන්තු නියෝජනය කරන ජනතා විමුක්ති කණ්ඩායම අපි ගත්තොත් සියලු දෙනාගේම හැසිරීම නැත්නම් ඔවුන්ගේ කාර්ය සොයලා බැලුවොත් එහෙම දන්නවා හොරකම් කරන්නේ, නාස්ති කරන්නේ නැති, ඒ වගේම ජනතාවගේ විශ්වාසය රකින්න පිල්මාරු කරන්නේ නැති, ඒ වගේම ජනතාව දීපු ජනවරම අපි හරියට ඒ හැම ස්ථානයකම අපිට ලැබිච්ච වගකීම අපි ඉෂ්ට කරපු කණ්ඩායමක් විදියට විශ්වාසී සහිතව තමයි මැදිහත් වෙලා තිබෙන්නේ මේ මැතිවරණදී පාර්ලිමේන්තුවේ ප්‍රබල නියෝජනයක් ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් මම හිතනවා හම්බන්තොට කියන්නේ එවැනි ඔබ කිව්වා වගේම එවැනි හැකියාවන් සහිත, එවැනි ඉතිහාසයක උරුමකරුවන් සහිත එවැනි ශක්තිය අපිට දීපු හැමදාමත් මොකද ජනතා විමුක්ති පෙරමුණට පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීලා නිර්මාණය කරන්නේ 94 හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම පළවෙනි වතාවට පළාත් පාලන මැති සභාවක ප්‍රාදේශීය බලය ලබා තිස්මාන් ප්‍රාදේශීය සභාවේ. ඉතින් මම හිතනවා එයාකරෙන් ගත්තට පස්සේ මම හිතනවා සුවිශාල වෙනසක් මේ මැතිවරණදී අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් තමයි අපි මේවර මැතිවරණ අපි ඉදිරිපත් වෙලා තින්නේ ජාති ජන බලවේගයේ මාලිමා ලකුණෙන්. හොඳයි. අපි ඔබතුමාට සුබ පතනවා ඉදිරි මැතිවරණ වෙනුවෙන්. බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඔව්, අපේ කෙටි විරාමයකට යන්නයි සූදානම. විරාමෙන් පස්සේ අපිත් එක්ක එකතු වෙන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා. ඔබ නැවතත් පාර්ලිමේන්තු ගේට් සමගින් ආණ්ඩු පක්ෂයේ මතය නියෝජනය කරමින් අපිත් සමගින් දැන් එකතු වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා. ආයුබෝවන් ඔබතුමාට. සුබදසනක් හිටපු අමාත්‍යතුමනි. දැන් මේවර කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ වෙනදා වගේම බොහොම හොඳ තරගකාරීත්වයක් තියෙන ප්‍රදේශයක්. ජනවරම පැත්තෙන් ගත්තොත් එහෙම ඔබතුමාලට ආසන්නතම මැතිවරණයේදී 69 ලක්ෂයක මැතිවරණ ප්‍රතිඵලයක් හම්බ වුණා. සුරක්ෂිත වෙලා තියෙනවද, වැඩි වෙලා තියෙනවද, අඩු වෙලා තියෙනවද පවතින තත්ත්වෙත් එක්ක? අත් වශයෙන්ම පසුගිය මැතිවරණයේදී يعني ජනාධිපතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රමාණය මහා මැතිවරණයක් දක්වා අපි ඒකට ආරෝපණය කෙරුවොත් අපිට මන්ත්‍රී දුර 15ක් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 10ක් අපිට අනිවාර්යයෙන්ම ලැබිය යුතු තිබෙනවා.
ඉතින් අපි ඇත්තටම දැන් උත්සාහ කරමින් ඉන්නේ අපි එකකින් හෝ වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වෙනුවෙන් අවම වශයෙන් ඡන්ද 80000ක් විතර වැඩි කරගන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා මම හිතන්නේ අපි සියල්ලෝම ඒ වෙනුවෙන් වැඩ කරනවා. මොකද දේශපාලන ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන අවිනිශ්චිතතාවය පිළිබඳව අපි තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ අගමැතිතුමාට තියෙන ජනප්‍රියත්වයත් එක්ක විරුද්ධ පක්ෂයේ තිබෙන බරපතල බෙදීම මේ ඔක්කොම එකතු වෙන්නේ හොඳ ශක්තිමත් ආණ්ඩුවක් ඕන කියන අදහස විශේෂයෙන් පසුගිය කාලේ වුණත් රාජ්‍ය පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් බහුතර බලයක් සිටිය යුතු කියන දැන් කවුරුත් පිළිගන්නවා. එහෙම නැත්නම් ඒ ජනාධිපතිවරයෙකුට තමන්ගේ වසර 5 ඇතුළත තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තියෙන අපහසුකම සේට්ටම් පේනවා. ඉතින් ඒ නිසා දැන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියන අදහස ඇතුව තමයි මම හිතන්නේ අපි අපේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේ. විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රධාන දිස්ත්‍රික්කයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි කර ගැනීම පාර්ලිමේන්තුව තුළ බලතුලනය සම්බන්ධයෙන් අපිට තියෙන වාසි සහගත තත්ත්වය තවදුරටත් වැඩි කරනවා. මන්ත්‍රීවරු වැඩි කරගන්න උත්සාහ කරාට දැන් හිටපු ජනාධිපති අගමැතිතුමත් ඉන්නේ දැන් ඔබතුමන්ලත් එක්ක මේ වෙලාවේ අපේක්ෂකයෙක් විදිහට කුරුණෑගලට වැඩ කරලා තියෙනවද? ගල්ගමුවට යද්දි නිකවැරටියට යද්දි අලි ප්‍රශ්න වලින් මිනිස්සු මැරෙනවා තාමත් ඔබතුමන්ලා සාධාරණයක් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කුරුණෑගල අපිට මතකයි අපි මුල් අවස්ථාවේ පාර්ලිමේන්තු වෙන කාලේ කුරුණෑගල තිබුණු තත්ත්වයයි අද තත්ත්වය අතර විශාල වෙනසක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේ තැන 100%ක් විතර විදුලි බලය සම්පාදනය කරලා තියෙනවා. විශේෂයෙන් ගරු අගමැතිතුමා ජනාධිපතිතුමා වශයෙන් ඉන්න කාලේ එතුමා මාර්ග පද්ධතිය විශාල දියුණුවක් අපේ දිස්ත්‍රික්කයේ ඇති කරලා තියෙනවා. ඒ වගේම දදුරෝය ව්‍යාපාරය හරහා විශාල දෙකන්නේ වගා කළ හැකි කුඹුරු ප්‍රමාණයක් වගා කිරීමේ හැකියාව සහ ජලය සඳවා ගැනීමේ හැකියාව ලබාගෙන තිබෙනවා. ඒ වගේම අපිට පානීය ජලය නැති ප්‍රදේශ ගණනාවකට නවීන පානීය ජල ව්‍යාපෘති ඇති කරලා තිබෙනවා. ඒ වගේම සුළු ව්‍යාපාර රාශියක් අපේ දිස්ත්‍රික්කේ නිර්මාණය වෙලා තියෙනවා. මම එකකින් අදහස් කරන්නේ සියලු වැඩ අවසන් කියලා. නමුත් ඇත්ත ඔබ කියන විශේෂයෙන්ම මේ වනසතුන් ප්‍රශ්න අපිට තියෙනවා. විශේෂයෙන් ගල්ගමුව යාපහුව නිකවැරටිය වගේ ප්‍රදේශවල වල්ලලින් ප්‍රහාර වලට එහෙම නැත්නම් ලක් වෙන සහ ජීවිත අහිමි වෙන වගේම අස්වැන්නට හානි වෙනවා. අලින් පමණක් නෙවෙයි. මොනරුන් වල්ලූරන් ඒ වගේ වඳුරන් වගේ සතුන්ගෙන් ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකට තාක්ෂණික ප්‍රශ්නයක් හොයාගන්න එපයි. දැන් මේක කොහොමද අපි කළමනාකරණය කරන්න කියලා සමහර වෙලාවට ඒකේ සමහර සත්ව ගහන අඩු වෙලා තිබෙනවා තුලනය සඳහා වන වෙන. ඒ නිසාම සමහර සත්ව ගණන වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ මේ විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කිරීම තමයි වඩා ඥානවන්ත වෙන්නේ. අපිට ඇත්තට මේක කරන්න වෙනවා. ඒ ක්‍රමය අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. මොකද ගොවීන් නිරන්තරයෙන් මැසවිලි නගනවා. තමුන්ගේ අස්වැන්න බේරගන්න බැරිකම නිසා. ඉතින් මේවා අපිට තියෙන ස්වභාවික ගැටලු නෙමෙයි. අනේ අරන අනික් අංශවල අපි කැපිපෙන්න දිනුවක් ඇති කරලා තියෙනවා. ඇත්තටම අපේ බොහෝ තැන්වල ආදායම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම නිවාස වාගේ දේවල් හුඟක් තැන්වල ඉතා හොඳින් ගොඩ නැගිලා තියෙනවා. ජීවන මට්ටම වැඩි වෙලා තියෙනවා. මම නෑ කියන්න බෑ. මම කියන්නේ මේ ප්‍රශ්න කියනවා කිසිම රටක කාටවත් විසඳන්න බෑනේ. ඇමරිකාවට මම ගිය වෙලාවකත් ඒ රටේ ආණ්ඩුවට බැනපුවයි මම දැක්කා. සිංගප්පූරුවට ගියාමත් ඒ සිංගප්පූරු රජයට බනින අය මම දැකලා තියෙනවා. ඒක ස්වභාවිකයි. ඒක මහජන විවේචනයක්. අමතුවනේ මේ අපි වෙළඳ පොළට ගියාම ප්‍රශ්නයක් තියෙනවා උදේශිකා නේද? ඔව් බඩු මිල වැඩි කියලා කියන ඒ විතරක් නෙමෙයි මේ ලෝක වෙළඳ පොලේ තියෙන ඉන්ධන සහනය පවා ඔබතුමාලා ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳව චෝදනාවක් තියෙනවා. නෑ ඇත්තටම ඒක චෝදනාවක් හැටියට ගණන් ගන්න එපා. මොකද ලංකාවේ ඉන්ධන ගෙන්නන්නේ කලින් ඇනවුම් කරලා. සාමාන්‍යයෙන් මම මේ අමාත්‍යංශ සිටිපු නිසා මම දන්නවා. ඉන්ධන තොගයක් ලංකාවට ගෙනාවට පස්සේ දින 21ක් තියෙනවා. දින 21කින් තමයි අපි අලුත් තොගයක් ආපහු ගෙන්නන්නේ. අනිත් එක මේක වෙළඳපළක්. ඒ කියන්නේ නවමිලට ගෙනල්ලම නැද්ද මේ වෙද්දි? නවමිලට ගෙනල්ලා ඇති. නමුත් ඔබ දන්නවා මේ පහුගිය කාලවල ඉන්ධන වෙළඳාමුන්නේ නැහනේ. වාහන දිව්වේ නැහැ. ඉන්ධන ආවේ නැහැ. අනිත් එක අපේ රජයට ලැබෙන්න තිබුණු බදු වර්ග ගණනාවක් අහිමි වුණා. අනිත් එක අපේ රට අනික් රටවල් වගේ නෙමෙයි මහ දැවැන්ත සුබ සාධන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන රටක්.
අනික ඕනම රටක ව්‍යාපාරික මිල ඉහළ පහළ යාම හරි ලේසි. ලංකාවගේ රටක ඔබ දන්නවා තාමත් අපි සමහර ඉන්ධන වර්ග මේ අඩු මිලට විකුණන්නේ. ඒ ඉන්ධන වර්ග විකුණනකොට ඒවා එක ලෙසම මිල වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක නෑ. මොකද ඉන්ධන සංස්ථාව තාමත් පාඩු ලබන ආයතනය. ඒ වුණාට මේ සජිත් ප්‍රේමදාස මහතා කියනවානේ එතුමා මේ මැතිවරණය දින්නට පස්සේ ඊළඟ දවසේම ඉන්ධන සහනය ලබා දෙනවා කියලා. ඒගොල්ලෝ ගේ සැරෙත් කළානේ. කළා සංස්ථාව සම්පූර්ණ නැත්තරම නැති කිරුවානේ. මම 2014 යනකොට ඉන්ධන මේ කයින්තෙල් සංස්ථාව මෙහෙයුම් ලාභය රුපියල් ලක්ෂ 17000ක් කළා ගියේ. මෙලොම් අලාභයක් තිබුණේ අවුරුදු ගාණක් මම මෙහෙයුම් ලාභයක් බවට පත් කෙරුවා. ඒගොල්ලෝ ඊළඟ සැරේ කිසිම යොබ්බක් නැතුව මිලකටත් අඩු කළා. ඒවත් කළා ඒ සංස්ථාව සම්පූර්ණයෙන් අලාභයට ගෙනාවා. ඇත්තටම එක කාලයක ලෝක තෙල් වෙනදපල කාලයකට බහිනවා කාලයකට නගිනවා. තේරුණාද? අපි මේක පුරෝගතනය කරන ඉතාම සූක්ෂම ලෙස. මේ තෙල් මිල බහින පරමාණු එක සැනින්ම මේකේ තෙල් මිල අඩු කරන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ. ඒ වගේම දැන් මේ මොහොතේ ඔබට තේරෙනවා ඇති තෙල් මිල ඉහළ යමින් තියෙනවා. ඉහළ යමින් තියෙන නිසා සමහර බදු වර්ග කීපෙකුත් ආණ්ඩුව අඩු කෙරුවා. ඒකට ගත්ත බදු වර්ග ප්‍රමාණිකුත් ආණ්ඩුව අයින් කෙරුවා. අයින් කෙරුවේ තෙල් මිල සහ විකුණුම් මිල අතර ගැළපීම ඇති කරගන්න. ඉතින් මම දකින්නේ මේක වෙළඳ ව්‍යාපාරයක්. කවුරු හරි කල්පනා කරනවා නම් මේක සුබ සාධන ව්‍යාපාරයක් කියලා මම ඒකට එකඟ නැහැ. මේක වෙළඳ ව්‍යාපාරයක්. ඒ වෙළඳ ව්‍යාපාරය අපි පිළිගන්නවා. බොහෝ විට රජයන් මිල ඉතාම ඉහළ යන අවස්ථාවල විශාල සහන දීලා තියෙනවා. ඒක ඇත්ත. මොකද ඒක බලපානවා සාමාන්‍ය ජනතාවට. නමුත් අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම කල්පනාවෙන් වැඩ කරන්න දැන් ලෝකයේ මේ කොවිඩ් වසංගතය පවතින රටවල් වල සාමාන්‍ය ක්‍රියාවලිය ආරම්භ කෙරුවා. ආරම්භ කෙරුවාට පස්සේ දැන් වැඩිපුර ඉන්ධන පාවිච්චි වෙනවා. එතකොට ඉන්ධන මිල අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඉතින් මේ තර්කයේ තේරුම් ගන්න බැරුව මේ නිකන් ඔහි හිතලු කතා කියලා මං හිතන්නේ අපේ රටේ තවදුරටත් දේශපාලනය කරන්න පුළුවන් කියලා. දේශපාලනය කියන්නේ ඇත්ත සහ ඇත්තත් එක්ක ගමන් කරන දෙයක් හැටියට වෙනස් වෙමින් තියෙනවා. බඩු මිල ගැනත් ඔබතුමාට බඩු මිල පිළිබඳ යම් ඇත්තටම ලංකාවේ අපි දන්නවනේ ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩවල ලොකු මිලක් ඉහළ ගිහිල්ලා නැහැ. නමුත් ලංකාවට ආනය කරන සමහර දේවල් වල මිල ඉහළ ගිහිල්ලා තිබුණ බව ඇත්ත. ඉතින් ඒ අද ලෝක වෙළඳපොළේත් යම් කිසි උච්චාවචනයක් තියෙනවා. විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටලා තියෙනවා. අපේ විතරක් නෙවෙයි. අපි විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කරන රටක්. අපි නිෂ්පාදනය ගැන ලොකු උනන්දුවක් දක්වවත් පසුගිය කාලය තුල ඒවා අපනයනය කිරීම පිළිබඳ විශ්වාසය දැක්වුවත් නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ස්වයංපෝෂිත වීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාවලියට මේ රටේ සෑම කෙනෙක්ම සහාය දෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපේ රටේ එළවලු සහ සමහර පළතුරු අනිවාර්යයෙන්ම මුළු දවස පුරාම අවුරුද්ද පුරාම තියෙනවා. ඒ ගොවීන් විශාල මහන්සියක් වෙලා ඒක කරනවා. ඉතින් ඒ නිසා ඒකට තව එකතු කිරීම රාශියක් අපිට කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මිල පිළිබඳ අපි කතා කරනවට වඩා නිෂ්පාදනයේ වැඩි කිරීම පිළිබඳ අපි කතා කරුවොත් අපිට මේ ප්‍රශ්නට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒක ඉතා ඉක්මනින් කරන්න පුළුවන්. ඔබතුමාලගේ ආණ්ඩුව බොහොමයක් කලින් තිබුණා. 2015 2020 කියන කාලවකවානුවේ විතරයි මග ඇරුණේ. ඉතින් ඇයි මෙච්චර කාලයක් බලය හම්බෙලා තිබිලත් මේ සාධාරණ වැඩපිළිවෙල කරන්න බැරි වුණේ? මේ පාර අලුතින් බලය ඉල්ලන්නේ? නෑ ඇත්තටම මේ ඕනෑම රටක ඔබ දන්නවා අපි අවුරුදු 30ක දැවැන්ත අභ්‍යන්තර ගැටුමකින් එළියට ආපු රටක්. 2009 වෙනකන් අපේ රටේ මහ දැවැන්ත ගැටුමක් තිබුණා. 2010 වෙනකොට 2005 ඉඳලා ඊළඟ කාලය පාණ්ඩුවට සිද්ධ වුණේ මේ රටේ යටිතල පහසුකම් සම්පූර්ණයෙන් වැඩි කිරීමට ක්‍රියා කරන්න. මොකද 30 අවුරුද්දක ගැටුමක් නිසා අපේ රටේ යටිතල පහසුකම් වල බරපතල ආරවුලක් තිබුණා. යටිතල පහසුකම් දියුණු කරන්නේ නැතුව රටක කවදාවත් ආර්ථිකය දියුණු කරන්න බෑ. මොබිලිටි කියන්නේ ගමන් කිරීම ඉක්මන් කරන්නේ නැතුව රටක දියුණුවක් ඇති කරගන්න බෑ. කර්මාන්ත ශාලාවක් ඉන්නේ නැහැ. වෙන දේවල් ගේන්න බෑ. මහජනයට යන්න එන්න බෑ. ප්‍රවාහනය දුර්වල රටක කිසිම වෙලාවක මේ හිතන්න එපා ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙයි කියලා. ආර්ථිකයක් දියුණු කරනවා කියන්නේ පවතින තත්ත්වයන් එක ගන්න එක. මොකද ආර්ථිකය කියන එක දවස ගානේ ආර්ථික න්‍යායන් වෙනස් වෙනවා. දැන් අද අරන් බලන්න අද අරගත්තොත් අපේ සාම්ප්‍රදායික අපනයනයන්ට සාම්ප්‍රදායික ක්‍රමයන්ට ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මම උදාහරණයක් කියන්න කැමතියි. දැන් හුඟක් ඇඟලුම් කම්හලවල ඇඟලුම් වෙනුවට අද මහන්නේ මේ මාස්ක් මහන්නේ. එහෙම නැත්නම් අර PP කිට් කියලා තියෙන දොස්තරලා මහනේවා. ලෝකයේ ඉල්ලන ඒවා විවිධ කාල වෙනස් වෙනවා. ලෝක ආර්ථිකය එකම තැනක රැඳෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි වගේ පුඩා රටක් තාක්ෂණය මත පදනම් වුණු ආර්ථිකයකට දැන් අපි යන්න ඕනේ. කෘෂි කර්මාන්තය වෙන්න පුළුවන්,
වෙනත් කර්මාන්ත වෙන්න පුළුවන් මේ ඔක්කොම තාක්ෂණය ඉතාම ඉහළින් පාවිච්චි කරන්න දැන් අපිට සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා ගෙනාපු වෙනස. මොකද අපි යුද්ධය අවසන් කළා දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා යටිතල පහසුකම් වර්ධනය කිරීමත් හුඟක් දුර ඇවිල්ලා තියෙනවා. නිෂ්පාදන ශේෂ්ත්‍රවල අපි හුඟක් ඉහළ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් සහල් විනිෂ්පාදනය, සහල් නිෂ්පාදනය, එළවලු පළතුරු නිෂ්පාදනය හුඟක් දුර ඇවිල්ලා තියෙනවා. දැන් ඒවා අපිට පුළුවන් වෙන්න ඕන තාක්ෂණයත් එක්ක බද්ධ කරලා අපනයනය සඳහා සූදානම් කරන්න. ඉතින් ඒ මත තමයි මම හිතන්නේ අපිට අනාගතය ඇති වෙන්නේ. ඉතින් ඒක කරන්න දැන් තමයි කාලේ තියෙන්නේ. ඉතින් අපි අවුරුදු දශක ගණනාවක් ලෝකයේ ආර්ථිකය වෙනස් වීම නොතකාරමින් අභ්‍යන්තරේ අපි ගැටුමක් නිරවුල් කරන්න ගියානේ. කාටත් එක නිරවුල් කරන්න බැරි වුණානේ 2009 දක්වා. එතකොට ඒ ගත්ත ක්‍රියාමාර්ග ගරු හිටපු ජනාධිපතිතුමා අපේ වර්තමාන අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත ඍජු ක්‍රියාමාර්ග නිසාත් අතිගරු ජනාධිපතිතුමා ඒ වෙලාවේ ආරක්ෂක ලේකම් හෙට ගත්ත ක්‍රියාමාර්ග නිසාත් අපිට ඒක निराකරණය කරන්න පුළුවන් වුණා. නමුත් ඒ निराකරණය කිරීමේ පස්සෙත් අපිට කොයිතරම් ජාත්‍යන්තර බලපෑම් ආවද මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා අපිට ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒ නිසා මේ වගේ පුංචි රටක් දියුණු වීම සඳහා මම හිතනවා ගත හැකි හොඳම උදාහරණය ඊශ්‍රායලය කියලා. ඊශ්‍රායලයේ අභ්‍යන්තර ප්‍රශ්න පැත්තක තියන්නකෝ. නමුත් ඔවුන් පසුගිය වසර 30 තුළ ඒ රට දියුණු කරපු මොඩලේ අපි හරියට තේරුම් ගත්තොත් ඊට වඩා ඉහළ තැනකට මේ රට ගෙනියන්න පුළුවන් තැනකට තාක්ෂණයත් එක්ක බද්ධ වුණොත් පුළුවන් කියලා මගේ ලොකු විශ්වාසයක් තුන. ඒක ජනාධිපතිතුමත් එතුමාගේ දැක්මේදී කියලා තියෙනවා. හැබැයි ඇමතුමනි දැන් ආණ්ඩුව ආපු ගමන් ඔබතුමන්ලා වැට්ටේ කඩු කරා උපයන විට බද්ද අඩු කරා. බිලියන ගාණක් මේ සැරේ රජයේ ආදායම හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කොරෝනා නිසා අපනයන පැත්තෙන් බොහොම ප්‍රශ්නයක් තියෙනවා. සමස්ත ව්‍යාපාර පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් ද ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න සල්ලි තියෙනවද ඔබතුමන්ලාට? ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ රජය කල්පනා කරුවේ කොරෝනාවක් එන්නේ හිටින් තිබුණ නැහනේ. ඒ වෙලාවේ කල්පනා කරුවේ යම්කිසි ප්‍රාග්ධන ඉතුරු කරන්න ඒ කර්මාන්ත ශාලාවල ඉදිරි පියවර ගන්න. ඔබ දන්නවා මේ දැවැන්ත බදු ක්‍රමය නිසා ඒ කර්මාන්ත ශාලා වල සම්පූර්ණ ප්‍රශ්න ඇති වෙලා තිබුණා. විශේෂයෙන්ම සේවක ප්‍රශ්න විතරක් නෙමෙයි ප්‍රාග්ධන ප්‍රශ්නත් ඇති වෙලා තිබුණා. ඉතින් ඒවට තාවකාලික විසඳුමක් අපි දෙන්න ඕනේනේ. දීලා තමයි ඒ ආර්ථිකය නංවන්නේ. එතකොටත් ඒවා හුඟක් පසුපසට යමින් තිබුණේ. ඒ සඳහා තමයි ඒක දුන්නේ. නම් අනිත් පැත්තෙන් දැන් අද තියෙන තත්ත්වය අනුව ආර්ථිකය කියන කාරණාවේදී අපි තේරුම් ගන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි අපි මොන අංශ වෙතද අපි ඊළඟට ආයෝජනය කරන්න කියලා. ඒක රජයේ තීන්දුව කරන්න ඕනේ. ඒක මේ තාම අපිට අයවැයක් ඇවිල්ලා නැහනේ. ඒ නිසා මේ මට ඒකට පිළිතුරක් දෙන්න අමාරුයි. නමුත් මම හිතනවා රජයේ තීන්දුව කරයි කියලා මොන අංශ වෙතද ආයෝජනය සිදු කළ යුත්තේ කියලා. මොන අංශ වෙත කළමනාකරණය දියුණු කළ යුතුද කියලා. හැම ආයතනයකම මම හිතනවා වියදම් අඩු කිරීමට සහ කළමනාකරණය දියුණු කිරීමට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ඔස්සේ තමයි ඒක ඒ ආයතනයේ හෝ නිෂ්පාදන ආයතනය ලාභදායී තත්ත්වයටපත් වෙන්නේ. ලාභදායී තත්ත්වයටපත් නොවන කිසිම නිෂ්පාදනයක් ලෝකේ රැඳෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ රටේ විකුණන්නත් බෑනේ ඒවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ රජයේ තීන්දුවක් ගනිමු. මොකද අපි ඉන්නේ අන්තර් කාලයක. මොකද ලෝකේ ප්‍රාග්ධනයේ හිඟ වෙමින් තියෙනවා. ඒ වගේම ලෝකයේ විවෘත ආර්ථිකයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙලා තිබෙනවා. චීනය වගේ රටවල් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා, වර්ධනය අඩු වෙලා තියෙනවා. ඉන්දියාව මහ දැවැන්ත මේ කොවිඩ් අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඇමරිකාවත් ඒ ලෙසමයි. ජර්මනිය වගේ රටවල් වල පවා නිෂ්පාදන වේගය අඩු වෙලා තියෙනවා. සමහර නිෂ්පාදන විකිනෙන්නේ නැහැ. රත වාහන, රෙදි පිලි වගේ දේවල් විකිනෙන නිසා ලෝකයේ අර අන්තර් හුවමාරුවේ විශාල ගැටුමක් තියෙනවා. ඒ ගැටුම සමහරට අපේ වාසියට කැරකෙන්න පුළුවන්. මොකද අපි සමහර වෙලාවට අපේ භාණ්ඩවලට ලෝකයේ ඉල්ලුම ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපේ තේ වලට මේ දවස්වල හොඳ මිලක් ලැබෙනවා. අපේ පොල් නිෂ්පාදන අපනයනයට හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේම දැන් හිමින් අපේ වෙනත් නිෂ්පාදනය කියන්නේ ඔය මේ කුළුබඩු නිෂ්පාදනයට ලොකු මිලක් ලැබෙමින් තිබෙනවා. ඒ නිසා ලෝක ආර්ථිකය දිහා සුබවාදීව බලන්න. ඒක වෙනස් වෙනවා. වෙනස් හැඩතල ගන්නවා. ඉතින් ඒකට ඔබින ලෙස අපි ක්‍රියා කිරීම විතරයි රටක් කළ යුත්තේ. ඒකට අපි කලබල වෙලා බෑ. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම පශ්චාත්තාප වෙලා එහෙම නැත්නම් දුක් වෙලා අපි එකකින් අයින් වෙන එක නෙවෙයි. අපි පවතින තත්ත්වයන් වෙනස් කිරීම සඳහා අපේ සියලු දෙනාම අපේ ආර්ථික විද්‍යාඥයන් ලොකු වැඩක් තියෙනවා. ලංකාවේ ආර්ථික විද්‍යාඥයෝ දැන් ඉදිරිපත් කරන්න කාලය වෙලා තියෙනවා රට ඕන කරන නියම ආර්ථික මොඩලය කුමක්ද කියලා. මොකද අපි සුබ සාධනයේ විශාල වශයෙන් පවත්වන රටක්. මතක තියාගන්න අපි තරම් සුබ සාධනයේ පවත්වන කිසිම රටක් මං හිතන්නේ ලෝකේ තියෙනවා කියලා. අපි පුංචි වුණත් මහ විශාල ඒ නිසා මේ தත්ත්වය තේරුම් අරගෙන
ආර්ථිකය ඊළඟට හැසුරවන විදිය ගැන කළමනාකාරීත්වයේ තාක්ෂණය සම්බන්ධ කිරීම සහ වියදම් අඩු කිරීම කියන කාරණා තුනම මම හිතනවා ඉතාම වැදගත් අංශ තුනක්. ඔබතුමා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහා ලේකම්වරයෙක්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වෙලා තියෙන තත්ත්වය ගැන ඔබතුමාගේ හැඟීම මොන වගේද? ඇත්තටම ඒක මම දන්නේ ඒක මෙහෙමයි. ඕනෑම දේශපාලන පක්ෂයක් ඉදිරියට යන්නේ පසුපසට යන්නේ මතවාදයක්. ඒ මතවාදය ජනතාව පිළිගන්න ඕනේ. ජනතාව පිළිගන්න මතවාදයක් ඉදිරියට අරන් ගියොත් ඒ පක්ෂයට ඕනෑම පක්ෂයකට ලොකු දුරක් තියෙනවා. මොකද අපේ රටේ දේශීය සංස්කෘතිය, දේශීයතාවය, අපේ මහා සංස්කෘතික උරුමයන්, ඒ වගේම අපි හැසිරෙන ආකාරය මේ ඔක්කොම දේශපාලන පක්ෂයකට බලපානවා. ඊළඟට යම් ගන්න තීන්දුව යම් අවස්ථාවල ඒවා රටට ගැලපෙනවද නැද්ද කියලා තීන්දුව ඉදු තමයි මිනිස්සු පක්ෂයක් මහජනයා පක්ෂයක් ඉන්නවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඉතින් මම කැමති නැහැ තවත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නැහැ. මම පොදු ජන පෙරමුණේ ඉන්නේ. ඉතින් තවත් මම කැමති නැහැ තවත් අපි එක්ක සන්දානගත පක්ෂයක් හැටියට ඉන්න අය ගැන විවේචනයක් කරන්න මම කැමති නැහැ. ඉතින් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා දේශපාලන ඉතිහාසයේ මහා කාර්යයක් කරපු පක්ෂයක්. ඒක අපි අමතක කරන්න නරකයි. ජීවමාන ජනාධිපතිවරු තුන් දෙනෙක් ඉන්නවා. ඔව් අපේ උරුමය මුල තියෙන එතන. ඉතින් ඒක නිවැරදි දිශාව කරා මෙහෙවා ගන්න බැරි වීම නිසා ඇති වුණු ප්‍රශ්නයක් උඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල ලෙස ප්‍රශ්නයකට මුහුණ පාලා තිබුණත් මම හිතනවා මහා පොදු සාධකයේ ඇතුළේදී අපිට මේ කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක අදහසමයි මගේ තියෙන්නේ. නිසා දැන් ඔබතුමාගේ පැත්තට ගත්තොත් දැන් ඉදිරි කුරුණෑගල මැතිවරණයට ඉදිරිපත් වෙනවා. අපදා කළමනාකරණ අමාත්‍යවරයා විදිහට ඒ වගේම ඔබතුමා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී අපි දැක්ක යම් කාර්යභාරයන් සිදු කරනවා. ඔබ ඇමතිවරයෙක් විදිහට පක්ෂ පැත්තකින් තිබ්බොත් රටට කරපු සේවය ගැන කියනවනම්? ඇත්ත වශයෙන්ම මේ මට බාර දීපු වගකීම් වල මම හුඟක් උත්සාහ කෙරුවා අපේ රටට අනාගතයක් ඇති කරන ක්‍රියාමාර්ග ගන්න. මම තමුන්නාන්සලගේ මේ ආයතනයේ බාර වෙන්න කාලේ මේ ආයතනය ඉතාම හොඳට ලාභ ලැබුවා. ඒ වගේම මේ ආයතනය තුල මේ අලුත් channel යන්නේ කියන්නේ දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වෙන නාලිකා නිර්මාණය කරන්න මම වැඩ කෙරුවා. ඒ වගේම මේ channel එකේ අර පරණ ඇන්ටෙනා උස්සගෙන කරකෝ ඉන්න කාලයක් තිබුණානේ. දැන් ඔය මතකත් නැහැනේ. ඊට පස්සේ අපි DVB-T channel එකට අපි මේක එකතු කෙරුවා. අදටත් ඔබ dialogue channel එක හරහා අපි බලන්නේ නොමිලේ. නොමිලේ තමයි මේ බොකේ එක දෙන්නේ ලංකාවේ. ඒකම අපි ඒ වෙලාවේ ගත්ත තීන්දුවක්. ඒ ගත්ත තීන්දුව නිසා විශාල පිරිසක් මේක නරඹනවා. මේ ආයතන දෙකම මගේ කාලේ ඉතාමත් හොඳ ලාභ සහිතව අරගෙන ගියා. ඊට පස්සේ වෙච්ච දේවල් ගැන මම කතා කරන්න යන්නේ. අපි පරිසර අමාත්‍යාංශය වැඩ කරන කාලේ මේ අපි ලංකාවේ පළවෙනි මම යනකොට ඒක අතෑරලා දාලා තිබුණේ. කොයිකා ආධාරයක් දෙන්න තිබුණා ලංකාවේ කසල ප්‍රතිචක්‍රීකරණයට. ඉතින් කොරියානු සහ ජපානු විශේෂඥයෝ අපිට කිව්වේ ලංකාවේ අර මේ සැනිටරි ලෑන්ඩ් ෆිලිං කියලා. ඒ ක්‍රමය තමයි ලංකාවට ඔබින්නේ අනික ඔක්කොම වියදම් වැඩි කියලා. ඊයනෝම් පළවෙනි වතාවට අපිට දුන්නා ඩොලර් මිලියන 4.5ක ආධාරයක්. ඒ ආධාරයක් උඩ අතහැරලා දාලා තිබුණේ. ඒ වෙලාවේ මම ඒ පැත්තට ගියාම ගහලා එලවන්න ගත්ත මිනිස්සු නිලධාරීන්ට. ඒ අනුව මම එදා බැසිල් රාජපක්ෂ ඇමතුමාට ගම්පහ දිස්ත්‍රික්කේ කතා කළා. ඒ වගේම මේ දොම්පේ ප්‍රදේශයේ අපේ උපාලි ගුණරත්න මැතිතුමාලාට කතා කළා. මම ඒගොල්ලන්ගේ අවසරය අරගෙන මහජනයාක සාකච්ඡා කළා. අපි දොම්පේ මේ ආරක්ෂිත කසල් රඳවනේ සවි කෙරුවා හදුවා. අදටත් ඒක ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ ලංකාවේ ඒ ක්‍රමයේ ඉදිරියට ගියා නම් මේ කසල ප්‍රතිශක්තිකරණය මෙච්චර දඟලන්න දෙයක් නැහැ. ඒ වගේ තව 4-5ක් අපි හැදුවා නම් ලංකාව පුරා. ඒ කාලේ කොයික ආධාරයක් ඇවිල්ලා තිබුණා. මම දන්නේ නැහැ ඒකට මොකද වුනේ කියලා. තව ස්ථාන 5කට. එහෙම ආවනම් ඇත්තටම අපිට මේ මොකද ඒක අවුරුදු 20කට පස්සේ ඒක සම්පූර්ණ උද්‍යානයක් බවට පත් වෙනවා. ඒකේ සම්පූර්ණ අප ජලයේ සේරම පිරිසිදු කරලා තමයි පිට කරන්නේ. ඊළඟට මම තව වැඩක් කෙරුවා. මම මේ ලංකාවේ මේ තිබුණු වැදගත් ප්‍රශ්නයක් තමයි අපේ කැලෑ පිළිබඳ ප්‍රශ්නේ. විශේෂයෙන්ම මේ උතුරු නැගෙනහිර තියෙන කැලෑ ඔක්කොම තිබුණේ ක්ලාසිෆිකේෂන් එකේ තිබුණේ රජයේ කැලෑ කියලා. රජයේ කැලෑ කියන්නේ රජයේ කැලෑ අයිති දිසාපතිවරයාට. ඒ වගේම මේ ඒක බාරකරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒකට කැලෑව ඇතුලේ
ඕන වෙනසක් කරන්න පුළුවන්. ඉතින් මම බැලුවා මේක අනාගතයේ දවසක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද විශේෂයෙන්ම මහජනයා මේ අපේ ගොවිබිම් වැඩිවීම බලනකොට අපි ආක්‍රමණය කරලා තියෙන සතාසීපාව ඉන්න තැනනේ. අනිත් එක මේක අපිට බලපාන පරිසර ප්‍රශ්නයක්නේ. ඒ නිසා මම එදා කල්පනා කළා අක්කර හෙක්ටයාර ලක්ෂ 1,18,000 ඔය පුත්තලම දිස්ත්‍රික්කයෙන් පටන් අරන් උතුරු පළාත් දක්වා වෙන මහා වන තීරය. ඒක තමයි අපිට තියෙන එකම වන තීරය ඇත්තටම. අද වුණත් සිටියම අරන් බලන්න පුළුවන් අපිට කොච්චර වනයන් තියෙනවද කියලා. ගම්පහ දිස්ත්‍රික්කේ වනය නැහැ, කොළඹ දිස්ත්‍රික්කේ නැහැ, කුරුණෑගල දිස්ත්‍රික්කේ 5%යි තියෙන්නේ. එතකොට ඒ තියෙන වන ගහණය අපි ආරක්ෂා කරුවොත් විතරයි අපිට මේ අපේ අනාගත පරම්පරාව හුස්ම ගන්න. ඉතින් ඒ නිසා මේ වන ගහණය සියල්ලම මම හෙක්ටයාර අක්කර හෙක්ටයාර 1,18,000ක් මම රක්ෂිත වශයෙන් අපි මේ රක්ෂිත හැටියට ගැසට් කෙරුවා. ඒ ගැසට් කිරීමට අපි ඇත්තටම GPS තාක්ෂණය පාවිච්චි කරුවා. මොකද මේ අපිට වෙන වෙලා කරන්න දෙයක් තිබුණ නැති නිසා. ඒ වගේම අපිට දීලා තිබුණා මේ පරිවාර කැලෑ කියන්නේ මේ කැලෑවට ආශ්‍රිත තවත් බිම් තියෙනවා. ඒවත් තිබුණේ දිසාපතිවරයාට. ඒව හැබැයි ඒ වෙනකොට ආණ්ඩුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා තිබුණා. දැන් මෙව්ව තමයි මේ එලි කරමින් හේන් කියා ගොවිතැන් කරන්න පටන් ගත්තේ. මේ හේන් ගොවිතැන ලංකාවේ මම හිතන්නේ ඊටාම අඩුවෙන් තියෙන්නේ. තියෙන්නේ නිශ්චිත භෝගයක් වගා කරන ගොවිතැන්. හේන් කියලා අපි ක්ලාසිෆිකේෂන් එක ගත්තොත් සියලු භෝග තියෙන්න බෑ. කටුසර භෝගයක් ඇතුලේ තියෙන්න ඕනේ. නමුත් දැන් තියෙන්නේ ඔක්කොම එකම භෝගයක්. ඒ කියන්නේ වාණිජ වගාව තමයි මේ උන් කරන්නේ. ඉතින් අපේ වාණිජ වගාව කරන්න ඕන කරන භූමීන් විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම් අපි කැලෑවට අත නොතැබිය යුතුයි. මේ ඔබතුමා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරපු නිසා මේ ප්‍රශ්නය අහන්නේ. පසුගිය කාලේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී විශේෂයෙන්ම කොරෝනා කාලේ අපි දැක්කා ජනමාධ්‍ය ආචාර්ය දමන බින්ද හෙළමින් පුවත් වාර්තා කරන. ඒ විතරක් නෙවෙයි මේ ඇතැම් අසත්‍ය පුවත් ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුගිනි වගේ පැතිරෙනවා. ඇයි මේවට නිසි නියාමනයක් නොවෙන්නේ? නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ? ඇත්තටම ලංකාවේ ඉස්සර තිබුණේ රූපවාහිනී පමණයිනේ. රූපවාහිනී පනත අනුව තමයි රීතීන් ඇති කරන්න ඕනේ. හැබැයි මම ඇවිල්ලා බලනකොට අවුරුදු 30ක් පමණ රූපවාහිනී කිසි රීතියක් මනවල නැහැ. නමුත් මේ පිළිබඳ ලොකු තර්කයක් ගෙනල්ලා අපි රීතීන් පැනෙවුවා මේ හරහා. මොකද අපි පුළුවන් තරම් උත්සාහ කෙරුවා ජනමාධ්‍ය අතර එකඟතාවයක් ඇති කරගන්න. දැන් ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් මිය ගිය පුද්ගලයෙක්ගේ සිරුරක් කවද මුන්නාන්සලා ක්ලෝස් ෂොට් එකකට ගන්න නැහැ. නමුත් සමහර අවස්ථාවල සමහර ජනමාධ්‍ය ගන්නවා ඒක. සමහරට අපි පුද්ගල වශයෙන් අවලාද නගන දේවල් කතා කරන්නේ මේ ඔබ දෙපළ. අපි හිතමු නිවේදක නිවේදිකාව කතා කරන්නේ. ඊළඟට දැන් කවුරු හරි කෙනෙක් එහෙම කිව්වත් ඒකේ වගකීම හුවෙත පවරන ගතියක් මේ රූපවාහිනී සම්මතයන් තිබුණා. නමුත් ඒ වෙනුවට මට තේරුණේ අපි හුඟක් කලාවට ඊටාම ග්‍රාම්‍ය ලෙස සමහර අංශවලදී විවේචනාත්මක තැනකට රල්ලු වෙනවා. අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා මේ නියාමනය කිරීම අපි ඉස්සරලාම නියාමනය කිරීම බාර දුන්නා මේ ආයතනයට. නමුත් ඒක අපිට සිදු වෙන්නේ නැහැ. මොකද අපි ළඟ තරගයක් තියෙනවානේ. ඒ රූපවාහිනී අතර විශාල තරගයක් තියෙනවා මේ ඇඩ්වර්ටයිසිං ඉන්කම් එකට. ප්‍රචාරණ වෙළඳපොළට. ප්‍රචාරණ වෙළඳපොළට මෙච්චරයි කිව්වොත් රූපවාහිනී නාලිකා 13ක් විතර තියෙනවා. ඒ නිසා මේකට ලොකු තරගයක්. තරගය නිසා කවුද ඉක්මනින් ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න කියන එක තමයි අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් මේ නිසා අපි එකට නියාමනයන් රූපවාහිනී පනත යටතේ පනවන්න ගියාම අපිට ශ්‍රේෂ්ඨාධිකරණය මේ මොහොතේ කිව්වා ඒක නොකළ යුතුයි කියලා. ඉතින් අපි ඒක පිළිගත්තා. මම අදත් කියනවා යම්කිසි ආකාරයක එක්ක ස්වයං නියාමනයක් එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් නොයසේ නම් වෙනත් දෙයක් මේකට අවශ්‍යයි කියලා. හැබැයි ඒක බලෙන් කරන්න ඕනේ නැහැ. ඒක නිකන් අපි ගිහින් මාධ්‍ය නිදහස නැති කරනවා කියලා නිකන් නරක නාම අහගන්න ඕනේ නැහැ. නමුත් ඒක අත්‍යවශ්‍ය හැටියට කල්පනා කරලා ශාස්ත්‍රයේ විසින් මේක මේ කරනවා නම් මම හිතන්නේ ඉතා හොඳයි කියලා. හොඳයි. අවසාන වශයෙන් අපි තව මිනිත්තු 3ක් ඔබතුමාට තියෙනවා කුරුණෑගල ජනතාවට කතා කරන්න අවස්ථාව. නෑ ඇත්තටම අපි දැන් කුරුණෑගල ගත්තොත් අපිට ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි මේ රටේ අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන්නේ. ඉතින් එතුමා කියන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේ ඉහළම තැන ඉන්න කෙනානේ. කුරුණෑගල අපිට තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන් අපිට තාම පානීය ජල ප්‍රශ්නේ අපි උග්‍රයි.
අපිට සාමාන්‍යයෙන් 30%කට වඩා පානීය ජලය නැහැ. අපි දැනටම ප්‍රතිපත්ති සම්පාදක හැටියට අපේ කරු අගමැතිතුමාට කියලා තියෙනවා අපේ පානීය ජල ව්‍යාපෘතීන් ඉක්මන් කර ගැනීමට අපිට සහාය අවශ්‍යයි කියලා. ඊළඟට අපේ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලට තාමත් කෘෂිකාර්ම ජලය ලැබෙන නිසි මගක් නැහැ. වැසි ජලය තමයි පාවිච්චි වෙන්නේ. විශේෂයෙන්ම ඉඩෝරේ ඉතාමත් අධික කාලවල අපේ කෘෂිකර්ම පද්ධතියට හානි ඇති වෙනවා. ඒ වගේම වෙනත් දේවල්ට හානි ඇති වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් දැන් අපි මහවැලි යටතේ එක කොටසක් පෝෂණය වෙනවා. තවත් කොටසක් අර මේ අලුතෙන් හදපු අර මහවැලියේම වැව යටතේ තවත් වයඹ මහයල පැමිණෙනවා. එතකොට ඊළඟට දැදුරුවේ හරහා තවත් මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ වියලි කලාපෙට. අපේ කලාප 3ක් තියෙනවා. ඒ කලාප 3න් අනිත් කලාප දෙකට තිබෙන්නේ කුඩා වැව් පද්ධතියක් පමණයි. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් මේ නව ආරක ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. කියන්නේ ජලය කොහොමද අපි වැසි ජලය එකතු කරන්නේ කොහොමද? ඊළඟට අපිට ලැබෙන මේ ගලාගෙන යන ඇලදොල කොහොමද අපි එක්තරා තැනකදී කුඩා හරස් කිරීම කරලා ඒ ජලය ඉතිරි කරගන්න. මේ වගේ අපිට නව්‍ය අදහස් ගොඩාක් අවශ්‍යයි. ඒ උඩ තමයි අපි වගේ කෘෂිකාර්මික පළාතක් විශාල කෘෂිකාර්මික අංශය අපිට දියුණු කරන්න. අපිට විශාල වශයෙන් කෘෂිකර්මාන්තය දියුණු කරන්න පුළුවන් අපේ පළාතේ. මොකද ඒ කෘෂිකර්මාන්තය පිළිබඳ අපිට ලොකු අත්දැකීම් තියෙනවා. ලංකාවේ දෙවෙනියට විශාලතම කුඹුරු තියෙන්නේ අපි ළඟ. ඉතින් ඒ නිසා වයම් පළාත මේ කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ මහ දැවැන්ත දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කයේ අර මම කියවනේ අර අලිගහනේ ස්වභාවික ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ඒ වගේම අපේ තරුණ තරුණියන්ට රැකියා ප්‍රශ්න අවශ්‍යයි තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණු කිරීම අවශ්‍යයි. සමහර තැන්වලට අපිට සමහර තැන්වලට ගුරු බෞතුන්ගේ අඩුවක් තියෙනවා. ඉතින් මේවා කළමනාකරණය කරලා ඇත්තටම ස්වයං රැකියා මාර්ග සහ කුඩා පරිමාණ කර්මාන්ත අංශය දියුණු කිරීම අවශ්‍යයි කියලා අපි කල්පනා කරනවා. මේවා තමයි අපිට තියෙන අභියෝග. ඉතින් ඒ සඳහා අපි පොදුවේ තීන්දුව කරනකොට අපිට ඒ කරු අගමැතිතුමාගේ සහාය වැඩියෙන් අවශ්‍ය වෙනවා. මොකද රජයේ ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ ඒගොල්ලනේ. රටක ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ ඒ අය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් උත් යම්කිසි අවශ්‍යතාවයක් තියෙන බව මම මතක් කරන්න කැමතියි. ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන තැනක ඉන්නවද ඉදිරි පාර්ලිමේන්තුවේ? ඇත්තටම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න නිසා මේ ලොකු ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ නිසා ව්‍යවස්ථාව යම් ප්‍රමාණයකට වෙනස් විය යුතුයි කියලා මම නම් හිතනවා. ඒ සාකච්ඡාව ඇති වෙයි ඊළඟ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒ තුල කොයි විදිහට ඒක වෙනස් වෙනවද කියලා ඒ පාර්ලිමේන්තුව කතා කරයි. ඊළඟ පාර්ලිමේන්තුවේ නිසාම 3/2 බලයක් ඔබතුමාලා ඉල්ලනවා. ලැබෙයි 3/2 බලයක් ලැබෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. 3/2 බලයක් ලැබෙනවා. ඒ 3/2කට ලැබුණු බලය මහජනතාවගේ ගෞරවය වෙනුවෙන් පාවිච්චි කිරීමේ වගකීම අපිට තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ වගේම ගුණගරුක සමාජයක්, විනයගරුක සමාජයක් නිර්මාණය කිරීමට අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනාම අප කැපී වැඩ කරන බව කියන්න ඕනේ. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවම තන්න දැන්. ඔව් අපි ඒ අයට කියන්නේ මේ වෙනස සඳහා අපිට තමුන්නාන්සලා ඡන්දය පාවිච්චි කරන්න කියලා. මම ඇත්තටම විශ්වාස කරනවා මේ ජනාධිපතිතුමා යටතේ මේ අගමැතිතුමා යටතේ විනයගරුක ගෞරවනීය පාලනයක් ඒ වගේම සැමටම තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන නිදහසේ කතා කරන්න පුළුවන් නිදහසේ හිතන්න පුළුවන් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපි අප කැප වෙන බව මතක් කරනවා. ඉතින් ඒ සඳහා තමයි අපි ක්‍රියා කරන්නේ. බොහොම ස්තුතියි. ඒ වගේම ඉදිරි මැතිවරණ වෙනුවෙන් ඔබතුමන්ට අපි සුබ පතනවා. ජයග්‍රහණ වෙනුවෙන් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු ගේට් වැඩසටහනින් අපි සමුගන්නවා. හෙටත් හරියටම උදෑසන 7ට ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සුබ දවසක්.